මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෝ හඳුනා ගැනිති. ප්‍රහාරයට වගකිවියුත්තන්ගෙන් වන්දීලා කොළඹ දිසාධිකරණයේ නඩු 27ක්. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය හෙට යලි ජනතා අයිතියට. තේ නැවත වගා සහනාධාරය ඉහළට. නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය. විශ්වවිද්‍යාල විවෘත කිරීම අලුත් අවුරුද්දෙන් පසු. ආමි සුරංග ඝාතනයට පොලිසියෙන් තිදෙනෙකුට චෝදනා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අදයි. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවෝ හඳුනා ගැනිති. නෞෆ මෞලවි හා හජූර් අක්බර් එම පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇතැයි ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. 2016 දී සහරාන් නැමැත්තාට මෙම අන්තගාමී අදහස් සපයා ඇත්තේ නෞෆ මෞලවි බව තහවුරු වී තිබේ. 2014 දී IS මතවාද මෙරටට ගෙනවිත් ඇත්තේද නෞෆ මෞලවිය. මෙම පුද්ගලයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සිද්ධියට අදාළව 32 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිතයි. 211 දෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය මේ වන විට දේශපාලනීකරණය වෙමින් පවතින බව ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා එහිදී පැවසිය. ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට සැඟවීමට කිසිවක් නැතැයි ඔහු අවධාරණය කළේය. මාධ්‍ය හමුවේදී ඇමතිවරුන් වන කෙහෙලි රඹුක්වැල්ල සරත් වීරසේකර හා ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් දැක්වූ අදහස්. පාස්කු ප්‍රහාරයේ අපිට හංගන්න කිසිම දෙයක් නොමැත. අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නැත. අපට අවශ්‍ය තියෙන්නේ එක මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච අයට නීතිමය වශයෙන් දඬුවම් ලැබෙන්නේ කෙසේද? දෙවැනි කරුණ මෙවැනි දෙයක් නැවත ඉදිරියට සිදු නොවෙන්නට වග බලා ගැනීමේ වගකීම පවතින රජයක් හැටියට අපට තිබෙනවා. අනාවරණය නොවිච්ච කරුණු පිළිබඳව විමර්ශනය කරන්න කියලා පොලිසියට පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා. ඒතකොට පොලිසිය බාර විෂය බාර ඇමතිවරයා හැටියට CID එකද TID එකට දාලා ඒ පරීක්ෂණ කරනකම් අපිට ඒ ගැන නිසික් දෙයක් අපිට කියන්න බෑ. පරීක්ෂණ වාර්තාව අනුව තමයි ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ. නීතිපතිතුමා නඩු පැවරීම කල් දැම්මේ මේ ජනාධිපති කොමිසම් වාර්තාව එනකම්. එතකොට දැන් ජනාධිපති කොමිසම් වාර්තාවත් ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් නීතිපතිතුමා නීතිඥවරු 12ක් පමණ සමන්විත කණ්ඩායමක් යොදවලා සාක්ෂි වල පරස්පරයන් තියෙනවාද කියලා විමර්ශනය කරමින් ඉදිරියේදී නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කරන පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරනවා ඇති. පාස්කු ප්‍රහාරය හේතුවෙන් තමන්ට සිදු වූ මානසික හා ශාරීරික හානි වෙනුවෙන් ඊට වගකිවියුත්තන්ගෙන් වන්දීලා කොළඹ දිසාධිකරණය හමුවේ නඩු 27ක් ගොනු කෙරේ. එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් හා තුවාලකරුවන් එම නඩු ගොනු කර තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, හිටපු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා එහි වග උත්තරකරුවෝ වෙති. තේ නැවත වගාව සඳහා සපයන සහනාධාර මුදල ඉහළ නැංවෙයි. ඒ අනුව හෙක්ටයාර එකක් සඳහා සපයන මුදල රුපියල් ලක්ෂ 4 සිට රුපියල් ලක්ෂ 5 දක්වා ඉහළ නැංවීමට වැවිලි කර්මාන්ත ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 2019 දී මෙරට සමස්ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් කෝටි 30ක් විය. ඉන් 75% හෙවත්
කිලෝග්‍රෑම් 22 කෝටි 50 ලක්ෂයක් නිෂ්පාදනය කර ඇති කුඩා තේ වතු අංශයයි. තේ නැවත වගාවෙන් ආදායම ඉපීමට වසර 4ක් ගත වන අතර ඊට වැය වෙන මුදලද අධිකය. තේ නැවත වගාව සහ අලුත් වගාව සඳහා ඇති උනන්දුව පහත දැමීමට එය ඉවහල් වී තිබේ. මෙම තත්ත්වය අවම කිරීමේ අරමුණින් තේ නැවත වගා සහනාධාරය ඉහළ නැංවූ බව ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹද පැවති මාධ්‍ය හමුවේදී ඇමති කෙහෙලි රඹුක්වැල්ල මහතා පැවසිය. 2005 අංක 38 දරන සංචාරක පනත අහෝසි කර නව සංචාරක පනතක් කෙටුම්පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබෙයි. සංචාරක ඇමතිවරයා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන. දැනට පවතින පනතට අනුව සංචාරක ශේෂ්ත්‍රය ප්‍රධාන ආයතන 4කට බෙදා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනාධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය ස්ථාපිත කර තිබේ. එලෙස බෙදාවෙන් කිරීම හේතුවෙන් එම ආයතන සම්බන්ධීකරණය කිරීමේදී ගැටලු පැන නැගීම හා සම්පත්නාස්තිය වැනි අයහපත් බලපෑම් සිදුවන බව පෙනී ගොස් ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහතික කිරීම සඳහා නව පනතක් හඳුනා දීමට තීරණය කළ බව කෙහෙලි රඹුක්වැල්ල ඇමතිවරයා පැවසිය. සියලු විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව යළිත් විවෘත කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි. විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම පිළිබඳව විශේෂ චක්‍රලේඛයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේල ගුණවර්ධන මහතා මේ වන විට සකස් කරමින් සිටී. එම උපදේශන මාලාව ඉදිරියේදී නිකුත් කරනු ඇත. විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීමෙන් පසු අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබින. සිසුන් විශ්වවිද්‍යාලවලට පැමිණීම ප්‍රමාද කළ නොහැකි බැවින් සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට තීරණය කළ බව සභාපතිවරයා කියයි. උදාවන නව වසරේ හිසතෙල් ගැල්වීමේ නැකත ලබන 17 වන සෙනසුරාදා පෙරවරු 7:15ට යෙදී තිබේ. මෙවර හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේදී පැවැත්වෙයි. නව වසරේ පැළ සිටුවීමේ නැකතට හා හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයට සමගාමීව සමස්ත ජනතාවට නිරෝගී සුවය පතා ඖෂධ පැළයක් රෝපණය කරමින් ඖෂධ පැළ ඇති සංරක්ෂණයට දායක වන්නැයි රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කොළඹද පැවති මාධ්‍ය හමුවකදී සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සුවදරණී හෙළෝසු සංවර්ධන හා සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව හා දිවයිනේ සියලු පළාත් පාලන ආයතන සම්බන්ධීකරණය කර ගනිමින් හරිතකී නාගරික වනෝද්‍යාන නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද නියමිතයි. ඒ අනුව නාගරිකෝසූයන් 500ක් ආරම්භ කිරීමේ ඉලක්කය බව රාජ්‍ය ඇමතිවරයා පැවසිය. අලුත් අවුරුද්දේ නෑගම් යන විට රැගෙන යාමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අත්‍යවශ්‍ය ඖෂධ අඩංගු විශේෂ ඖෂධ මංජුසාවක් හඳුන්වා දීමද එහිදී සිදුවිය. රුපියල් 500ක් වැනි විශේෂ මිලකට එය මිලදී ගත හැකිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. බීමත් රියදුරන් නීතිය රැහැනට හසු කර ගැනීම සඳහා සිදු කෙරෙන මෙහෙයුම් පුළුල් කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ලබන සෙනසුරාදා එම මෙහෙයුම් ආරම්භ කරන බවයි. ඒ සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යෙදවීමට නියමිතයි. අධිවේගී මාර්ගවලද මාර්ග නීති දැඩිව ක්‍රියාත්මක කෙරේ. කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ගම්බිම් බලා යාම ඉදිරි දින කිහිපයේ සිදුවේ. ඒ අනුව නව වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. බීමතින් රියපදවන පුද්ගලයන් අත්අඩංගුවට ගැනෙන අතර උත්සව සමය අවසන් වනතුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසිය. විස සහිත ආහාර ද්‍රව්‍ය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය පසුගියදා කළ හෙළිදරව්ව සම්බන්ධ නිෂ්පාදකයන් කවුරුන්දැයි හෙළි කරන ලෙස ඉල්ලීමක් කිරීමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශුමාර් සිංහ හා සංදීප් සමරසිංහ යන මහත්වරුද කස්තුරි අනුරාධනායක මහතාද ප්‍රමිති ආයතනය වෙත අද පැමිණියහ. එහෙත් ඔවුන්ට ආයතනයට ඇතුළු වීමට අවසර නොලැබුණු අතර ඔවුන්ගේ පැමිණිල්ල ආයතනයේ නිලධාරියෙකු සටහන් කරගෙන තිබේ. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ රාජ්‍ය ආයතනයක එවැනි දෙයක් සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි. මේ අතර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හා පූජ්‍ය අඟුරුගල්ලේ සිරි ජිනානන්ද යන ස්වාමින් වහන්සේද ලිපියක් බාර දීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත අද පැමිණියහ. උන්වහන්සේටද ආයතනයට ඇතුළු වීමට අවසර නොලැබුණු අතර එම ලිපිය නිලධාරියෙක් බාරගත්තේය. ප්‍රමිතියෙන් තොර ආහාරපාන නිෂ්පාදනය කරන ආයතන පිළිබඳව එම ලිපියෙන්ද කරුණු විමසා තිබෙන. නීති උපදේශන ලබා ගැනීමෙන් අනතුරුව ලිපියට පිළිතුරු දෙන බව ප්‍රමිති ආයතනය උන්වහන්සේට දැනුම් දී ඇත. ආනේන අපනේන පාලන පනත යටතේ රෙගුලාසි 3ක් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් 2ක් හා අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුපා දීමනා ප්‍රතිශෝධනය කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. ඒවා ඉදිරිපත් කරමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ දේශීය නිෂ්පාදන දිරිගන්වා ආර්ථිකය ශක්තිමත් කිරීම රජයේ අරමුණ බවයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දිරිගන්වමින් රට පෙරට ගෙන යාමට රජය ක්‍රියා කරන බවද සඳහන් කළේය. ෆාම් ඔයිල් පමණක් නොව ඒ ආශ්‍රිත නිෂ්පාදනද තහනම් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එහිදී පැවසිය. ආනයනික රෙදිපිලි දේශීය රෙදිපිලි වලට විශාල තර්ජනයක් බව රාජ්‍ය ඇමති දයසිරි ජයසේකර මහතා විවාදයට එක්වෙමින් පැවසිය. දේශීය රෙදිපිලි අවශ්‍යතාව රට තුළම සපුරාගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා ඒ සඳහා ආත්‍යන්ත්‍ර පේශකර්මාන්තය ශක්තිමත් කළ යුතු බව සඳහන් කළේය. ආහාරවල තත්ත්වය පරීක්ෂා කිරීමට නිශ්චිත ආයතනයක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙන්වා දුන්නේය. විස සහිත ආහාර ආනයනය කරන ආයතන ඇතනම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව රාජ්‍ය ඇමති කනක හේරත් මහතා පැවසිය. ආමි සුරංගන ඇමති පුද්ගලයා ඝාතනය කිරීමේ සිද්ධියට පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක සහ උප පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරයි. නිශාන්ත සිල්වා මීට මාස කිහිපයකට පෙර යුරෝපා රටකට පලා ගොස් තිබේ. අනෙක් පොලිස් නිලධාරීන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නයි නීති උපදෙස් ලැබී තිබේ. අලුත් අවුරුදු සමයේ සංචරණ සීමා පනවන්නේ නැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරේ. එම පරීක්ෂණ රටේ විවිධ ප්‍රදේශවල සිදු කෙරෙනු ඇත. බස්නාහිර පළාතේ උපකාරක පන්ති ලබන 12 වෙනිදායින් පසු ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබේ. එහෙත් පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 100ක් විය යුතුය. පන්තියක ආසන අතර දුර මීටරයක් තිබීම අනිවාර්ය වෙයි. විවාහක රූරජන තීරීමේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් එම තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සමාව අයද සිටී. ඔහු ඊට අදාළ ප්‍රකාශයක් දීමට කුරුඳුවත්ත පොලිසියට අද පැමිණියේය. මෙම වැඩසටහන සඳහා නෙළුම් පොකුණ පරිශ්‍රය පැය 4ක කාලයක් සඳහා වෙන් කරගතත් අනපේක්ෂිතව ඇති වූ තත්ත්වයේ සමග අමතර පැය 2ක් එහි ගත කිරීමට සිදුවිය. මේ නිසා තමන් ඇතුළු සංවිධායක මණ්ඩලයට අමතරව රුපියල් ලක්ෂ 5ක වැය වූ බවද ඔහු සඳහන් කළේය. ඒ සියල්ලටම මෙම තත්ත්වය ඇති කළ පාර්ශව වගකිව යුතුය. කිසිදු අයෙකු කැරෝලියන් ජූරිගේ ක්‍රියාව අනුමත නොකරන බවද ඔහු පැවසිය. කැරෝලියන් ජූරිද අද කුරුඳුවත්ත පොලිසියට පැමිණ ප්‍රකාශයක් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ජනාධිපති කාර්යාලය අසල අද විරෝධතාවක නිරත විය. විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රීය විෂය සඳහා සිසුන් බඳවා ගැනීම කපාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයකට ඔවුහු විසඳුමිලා සිටියහ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවෙන පුරා විහෙර විහාරස්ථානවල සංවිධාන කරන රත්න සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 153 වැන්න ප්‍රංශයේ ලුබුරංහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී අද පැවැත්වේ.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආතිපූජ්‍ය පරවාහැර චන්දරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කර තිබේ. පසුරු 6:30 සිට වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීව ලෙස ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසille වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ලෝක සෞඛ්‍ය දිනය හෙටට යෙදී තිබේ. 1948 දී පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු සමුළුවේදී ගත් තීරණයකට අනුව සෑම වසරකම අප්‍රේල් 7 වෙනිදා ලෝක සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. 1950 සිට ලෝපුරා රටවල් බොහොමයක් ලෝක සෞඛ්‍ය දිනය සමරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සංවත්සරයේ සැමරීම 2018 ශ්‍රී ලංකාවේදී සිදුවිය. ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයෙන් බැහැර ස්ථානයක ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවත්සර උත්සවයේ පැවති පළමු අවස්ථාව එයයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. තමන් ප්‍රබල පරිපාලන ගැටලුවකට මුහුණ දී සිටින බව දැරණියගල මැතිවරණ කොට්ටාශයේ බැහැනැල්ල හා බල්ලහැල යන ග්‍රාම සේවා වසම්වල ජනතාව පවසති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැනි ආයතන වලින් සේවා ඉටු කර ගැනීමට කිලෝමීටර් 40ක දුරක් ගෙවා දැරණියගල නගරයට යාමට තමන්ට සිදු වී ඇතැයි ඔවුහු පවසති. කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය සභාවෙන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සේවා සපයා ගැනීමට ලැබෙන්නේ නම් එය තමන්ට විශාල සහනයක් බව පෙන්වා දෙන ඔවුහු ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වනු ඇතැයි අපේක්ෂා කරති. සීමා නිර්ණය කොමිසමේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය. අවුරුදු මාසයේ වාසි අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසයේ ලීසින් ලබා ගන්නා සැමට 25% පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 011226 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අදයි. ප්‍රාන්ත සභාවේ ආසන 234කට නියෝජිතයන් තෝරාපත් කර ගැනීම එහිදී සිදුවේ. හිටපු ප්‍රධාන ඇමතිනිය ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවයෙන් පසු ප්‍රධාන ඇමති ධුරයට පත් එව්පඩි පළනිස්වාමි මහතා හා DMK පක්ෂයේ හිටපු නායක මුතුවේල් කරුණානිධි මහතාගේ පුත් MK ස්ටාලින් මහතා අතර ප්‍රබල සටනක් පවතී. පළනිස්වාමි මහතාගේ AIADMK පක්ෂය ಭಾರತೀಯ ජනතා පක්ෂය සමග සන්ධානගතව තරඟවදී. ස්ටාලින් මහතාගේ නායකත්වයෙන් යුත් DMK පක්ෂය තරඟවදින්නේ කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගතවයි. කරුණානිධි හා ජයලලිතා ජයරාම් යන මහත්ම මහත්මින්ගේ අභාවයෙන් පසුව එම ප්‍රාන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. ප්‍රවීණ සිනමා නළු කමල් හසන්ගේ මකල් නිදි මයම් පක්ෂයද මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටී. ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත ජනතාවට ලබන 19 වෙනිදායින් පසුව නිරෝධායනයට ලක්වීමකින් තොරව ඒ රටවල සංචාරය කිරීමේ අවස්ථාව උදා වෙයි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩන් මහත්මිය අද ඒ බව නිවේදනය කළාය. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට නවසීලන්ත ජනතාවට නිරෝධායනයට ලක්වීමකින් තොරව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට ඇතුළු වීමට අවසර ලැබී තිබුණද එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොතිබුණේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය පසුගිය වසරේ මාර්තු මාසයේදී සිය දේශ සීමා වසා දැමීය.
අවුරුදු මාසේ වාසිය අතර සුපිරිම වාසිය People's Leasing පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්නා සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 206 300 කොන්දේසි සහිතයි. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. කොළඹ පිටකොටුවේ පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කිරීමෙන් පසුව හෙට යලි ජනතා අයිතියට පැවරේ. පසුගිය රජයේ සමයේ නිසි නඩත්තුවකින් තොරව පැවති සහ පසුව අත්හැර දැමුණු මෙම වෙළඳ සංකීර්ණය නාගරික සංවර්ධන හා නිවාස ඇමති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබේ. වැය කළ මුදල රුපියල් 3 කෝටි 50 ලක්ෂයකි. නාගරික සංවර්ධන අධිකාරිය පිළිසකර කටයුතු සිදු කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී 2014 අගෝස්තු 25 වෙනිදා මෙම පාවෙන වෙළඳ සංකීර්ණය විවෘත කෙරිණ. එය වෙළඳ සැල් 103කින් සමන්විත වූ අතර ඉන් 80%ක්ම පසුගිය රජයේ සමයේ වැසී ගොස් තිබින. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රියාශීලී රට බවට පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමෙන් හොඳ ජීවන රටාවක් සහ පෞල් සංස්කෘතියක් නැවත වරක් මෙරට ඇති කිරීමට බලාපොරොත්තු වෙන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා කියයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලංකා ස්පෝර්ට්ස් රයිස ආයතනය සමග එක්ව සංවිධානය කරන ෆැමිලි රන් සැටර්ඩේ වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළේය. පසුගිය කාලේ නව වැඩසටහන් රැසක් ආරම්භ කෙරිණ. ඒ අතරින් සයිකල් සන්ඩේ වැඩසටහන මේ වන විට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙන බව ඇමතිවරයා පැවසිය. දිවෙන පුරා ඒ පිළිබඳ විශාල ප්‍රබෝධයක් පවතී. රටේ සෑම ප්‍රදේශයකම තරුණ වැඩිහිටි සැවුම පාපැදි දහවනයට යොමු කරවීමට එය සමත් වී තිබේ. ෆුට්බෝල් ෆ්‍රයිඩේ වැඩසටහනද දිවෙන පුරා ක්‍රියාත්මක වේ. තරුණ තරුණියන් විශාල වශයෙන් පාපන්දු ක්‍රීඩාවට යොමු වෙමින් සිටින බව ඇමතිවරයා සඳහන් කළේය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සොෆ්ලොජික් හා හුවාවේ සමාගම් එක්ව නවතම ආයතනික හා තාක්ෂණික විසඳුම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳ පෙළට හඳුන්වා දෙයි. ඊට අදාළ ගෙවිසුම කොළඹදී අද පෙරවරුවේ හුවමාරු කර ගැනින. ඒ අනුව නවතම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් සහ පරිගණක භාවිත කෘතිම බුද්ධි විසඳුම් මෙරටට හඳුන්වා දී තිබේ. ගෙවිසුම් හුවමාරු කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ සොෆ්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් රසුල් මහතා මෙරට ජනතාව ඩිජිටල් කරණයට කිරීම මෙමගින් අපේක්ෂා කරන බව සඳහන් කළේය. හුවාවී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියන් ජී මහතා පැවසුවේ මෙම එකඟතාව හේතුවෙන් ශ්‍රී ලංකා වෙළඳපොළට නවතම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විසඳුම් සැපීමට හැකිවන බවයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවෙන පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත්
ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සංවර්ධනය සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ ගාල්ල කාර්යාලය පවසයි. ඒ යටතේ තේ නැවත වගාව පාළු සිටුවීම ජල සම්පාදනය තේ පැළ තවන් ආරම්භ කිරීම හා තේ වගාවට අවශ්‍ය උපකරණ සපයා ගැනීම සඳහා සහන පොලි අනුපාතයක් යටතේ ණය සැපීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ආධාර සපයයි. හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂ 25ක උපරිමයකට යටත්ව 4.5 5% අතර වාර්ෂික පොලියකට ණය සැපේ. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් වෙනවලුනේ. ඔව්. අනිකෙන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම ලබන 14 වෙනිදා දක්වා සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කරයි. දිවයිනේ දිස්ත්‍රික්ක 10කට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ඒ අනුව මුලතිව් වවුනියා පුත්තලම කුරුණෑගල අනුරාධපුරය පොළොන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. පාස්කු ප්‍රහාරයේ මහමුලකරුවෝ හඳුනා ගැනිති. ප්‍රහාරයට වගකිවයුත්තන්ගෙන් වන්දීලා කොළඹ දිසාධිකරණයේ නඩු 27ක්. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය හෙට යලි ජනතා අයිතියට. තේ නැවත වගා සහනාධාරය ඉහළට. නව සංචාරක පනතා කෙටුම්පත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය. විශ්වවිද්‍යාල විවෘත කිරීම අලුත් අවුරුද්දෙන් පසු. ආමි සුරංග ඝාතනයට පොලිසියෙන් තිදෙනෙකුට චෝදනා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අදයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.